තෙරුවන් සරණයි. පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙන ප්‍රභාස්වර සිත. මේ පුංචි දරුවට කෙලෙස් සම්මුති ප්‍රඥප්තිය නැතුව කෙලෙස් හටගන්නේ නැහැ. එතකොට පුංචි දරුවාගේ සිත ප්‍රභාස්වරයි කියන්නේ සුදු රෙදි කඩක් වගේ. ඇත්තටම සුදු රෙදි කඩ කිලුටු වෙලා නැහැ. ප්‍රභාස්වර සිත කිලුටු වෙලා නැහැ. මොනවයින්ද? කෙලෙස් වලින්. පුංචි දරුවට ඉපදෙනකොට රාග දේශ මොහ සිත් තියනවද? නෑ නේද? මෙලොව එළිය දකින මේ පුංචි දරුවට ප්‍රභාස්වර සිතක් තියෙනවා කියුවේ අන්න ඒ නිසයි. මේ සිත කොහොමද කෙලෙස් හටගත්තේ? ඔබ මේ ලෝකෙට බිහි වුණේ කෙලෙස් සහිතවද? ඔබේ සිතේ කෙලෙස් තිබුණාද? නෑ. එහෙමනම් ඔබට කෙලෙස් ඇති වුණේ කොහොමද? කොහොමද රාග දේශ මොහ සිත් හටගත්තේ? අන්නේ කාරණාව ඉතාම වැදගත්. අපි ප්‍රායෝගික පැත්තට හැරෙන්න ඕනි. අපේ දැනුමට තව විෂයක් විදියට කෙමිස්ට්‍රි, විද්‍යාව, ෆිසික්ස් මේ වගේ මේ තාක්ෂණික විෂය වගේ ඒ වගේ විෂයක් හදාරනවා වගේ නෙමෙයි. මේ අපේ ජීවිතේ. මේ ඔබේ ජීවිතේ. ඇයි ඔබ අඬන්නේ? ඇයි ඔබ hina වෙන්නේ? ඇයි ඔබ සතුටු වෙන්නේ? ඇයි ඔබ වේදනාවෙන් වැළපෙන්නේ? මෙන්න මේ අපිට මේ හැඟීම්, ලෝභ දේශ මොහ සිත් හටගත්තේ කොහොමද? පුංචි දරුවට එහෙම නැත්තේ ඇයි? පුංචි දරුවා ප්‍රභාස්වර සිත ලෝභ දේශ මොහ සිත් බවට පත් උනේ කොහොමද? මෙන්න මේ කාරණාව නුවණින් දැකිය යුතුමයි. පුංචි දරුවා මේ ලෝකේ ඉපදෙනකොට රතු පාට, කහ පාට, නිල් පාට අඳුරන්නේ නැහැ. එහෙම සම්මුති ප්‍රඥප්තිය පුංචි දරුවා දන්නේ නැහැ. ඒ වගේම අම්මා, තාත්තා, නංගි, අක්කා මේවා මේ සම්මුති නම් එහෙම නැත්තම් ඉර හඳ ඇල දොල මේ පෘථුවිය කියලාවත් පුංචි දරුවා දන්නවද? පුංචි දරුවා දන්නේ නැහැ. ඔබ දන්නවා පුංචි ළමයි කියනවා මට හඳ ගෙනත් දෙන්න, මට ඉර ගෙනත් දෙන්න. ඇයි ඒ? පුංචි දරුවාට සම්මුති ප්‍රඥප්තිය ඒ ලොකු අය ගාව තියෙන ඒ දත්ත සංඥා කොට පුංචි දරුවා ගාව නැහැ. පුංචි දරුවාට එහෙම අදහසකුත් නැහැ. ඒක නිසාම ඒවට ඕනකමකුත් නැහැ, එපා වීමකුත් නැහැ. ඔබත් එතනයි හිටියේ. එතකොට ඔබට ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ඇතුනේ කොහොමද? ඔව්. ඔබට හැඩතලේ එනකොට ශබ්දයේ එකතු වීම කියපු කාරණේ කොයිතරම් ගැඹීරද කියලා දැන් වැටහෙනවා ඇති. මේක අපි කිව්වට ඔබ ගන්න එපා. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනකන් ඔබ ඒක දැනුමට පමණක් අසන්න. ඔබට ප්‍රත්‍යක්ෂ වුණු දවසට පමණක් ඔබ ඒ දරා ගන්න. ඊට ඔබ එදාට ඔබ ඒක අවබෝධයෙන්ුයි දකින්නේ. ඒතක් ඔබ සැකයක් සහිතවයි ඉන්නේ. ඔබ හොඳට බලන්න, විමර්ශනය කරන්න. මේ ආර්ය පරිශ්‍රණය අති උතුම් පරිශ්‍රණයක්. මේ අපගේ අපි කතා කරන සම්මුතිය තුළ ඉපදෙන, මැරෙන ආයි මෙන්න මේ කතාවක් තියෙනවා අපිට. අපිට කියනවා දිව්‍ය ලෝකයක් තියෙනවා, නිරයක් තියෙනවා. වැරදි කරොත් මෙහි උපදිනවා, හොඳ කරොත් දිව්‍ය ලෝකෙ උපදිනවා. මෙන්න මේ වගේ සම්මුතිය තුළ අන්ත දෙකක් තියෙනවා. හැම දෙයකම කෙලවරක්, අන්තයක් මේ සම්මුතිය තුළ අපිට අහන්න ලැබෙනවා. නමුත් මේ පුංචි දරුවා දැන් මුකුත් දන්නේ නැති දරුවා ඔබගේ මූලෙට ගියොත් මෙතන විශාල ඇත්තටම මේකට කියන්න ඕනේ ඔබටම සාමාන්‍ය දැනුමට තේරෙනවා මේ පොඩි දරුවට අපි කියලා දෙනවා. ඔබටත් කවුරු හරි කියලා දෙනවා. ඔබ පුංචි දරුවට හැඩතල එනකොට මුලින්ම දෙන શબ્දය තමයි අම්මා කියන શબ્ද. අම්මා 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 කියලා.
ඒ ශබ්ද දෙනකොට ඉස්සරහ කවුරුද ඉන්නේ? ඒ කෙනාට ඒ හැඩතල එනකොට අම්මා කියන ශබ්ද එකතු වෙනවා. ඒ දරුවට පළවෙනි සංඥාව හැදෙනවා. මේ විදිහට මේ දරුවට ටිකෙන් ටික මෙන්න මේ අවිද්‍යාව ඇත්තට මේ සත්‍ය නොදන්න කම්මයි අවිද්‍යාව කියන්නේ. මේ සංඛාරා මේ චේතනා සිතුවිලි සකස් වෙනවා. පළවෙනියම එන මේ හැඩතලේ එනකොට ඒ ශබ්දේ ඒමම එකතු වීමම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඔබටත් ඒක මනාකොට මේ ශබ්දෙට රූපේ එකතු වීම අදටත් ඒ දේ සිද්ධ වෙනවා. ඔබට කෝල් එකක් දුන්නාම එන්නේ සද්දයක්. මොකද ඔබට මැවෙන්නේ රූපයක්. ඇත්තටම ශබ්දයක් එනකොට ඒ නාමයක් එනකොට රූපයක් මැවෙන එක. නාමයක් ඇති රූපයක් අපිට අද හම්බෙලා තියෙනවා. රූපයක් එනකොටම අපිට නම මතක් වෙනවා. ඒ කියන්නේ අපිට රූපයක් ඇති නාමයක් අපිට හම්බෙලා තියෙනවා. නමුත් පුංචි දරුවට නාමයක් ඇති රූපයක් නැහැ. පුංචි දරුවට රූපයක් ඇති නාමිකුත් නැහැ. පුංචි දරුවට රූපේ එනකොට නාමය එන්නේ නැහැ. පුංචි දරුවට නාමයක් සද්දයක් දෙනකොට ඒකට රූපම වෙන්නේ නැහැ. නමුත් මේ දෙක එකතු වීම නාම රූප එකතු වීම තමයි විඥානයේ දැන ගැනීම බව ඔබටත් මනාකොට දැනෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ සුත මේක ප්‍රධානම මේ එන ద్వාරහයෙන් ප්‍රධානම දේ මේ අපිට මේ ඇසට පේන ඒ ශබ්ද කනට ඇහෙන ඒ වගේම මේ දැනෙන දැනීම් මේව එකතු වෙනවා. ඒකයි සංකත සංස්කරණයකට ලක් වෙනවා. මේව පවතින ඒවා නෙමෙයි සංකත කියන්නේ. ආලෝකයක් නැතුව අපිට හැඩතලයක් එන්නේ නැහැ. එහෙමනම් ඒක හේතුව නිසා හටගත්ත ඵලයක්. අපිට ඒකයි සංකතය කියන්නේ. ඉතින් ඒ හටගත්ත දේත් එහෙම පවතින දෙයක්ුත් නෙමෙයි. හැඩතලයක්. ඒකට ඒ සංකාර කරනවා කියන්නේ ශබ්දෙත් එකතු වෙලා බලනකොට තව අපිට එක එක ඒ දැනීනුත් එකතු වෙනවා. අත්තම කිව්වොත් මේ සේරම එකතු වීමමයි විඥානය කියන දැන ගැනීම සිද්ධ වෙන්නේ. ඒකත් එකතු වෙලා එතකොට තියෙන්නේ. ඒකයි මෙතන දුටු දෙයක් තියනවාද? ඇත්තටම අපි අර සද්දෙත් එකතු වුණොත් තමයි දෙයක් හටගන්නේ. අපි කියන්නේ මේ පොතක් කියලා අපි කියන්නේ. අපි පොත කියන එක શબ્දයක්. නමුත් පෙන්වන්නේ හැඩතලයක්. ඇල්ලුවම දැනෙන්නේ තද ගතියක්. ඉම්බොත් සුවඳක්, දිව ගෑවොත් රසක්. ඉතින් මේ අපිට දැනෙන දැනීම පුංචි දරුවට සාසවිය කිව්වේ මෙන්න මේ දැනීම දැනනවා. හැබැයි දැනෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි දන්නේ නැති නිසා එතන කෙලෙස් පනවන්න බෑ. ඒක නිසා ප්‍රභාස්වර සිත හමු වෙනවා. හැබැයි සාසවියයි ආශ්‍රව වලට හිත තියෙනවා. ගම් එක තියෙනවා නම් ඇලවෙන එකක් සිද්ධ වෙනවා. මෙන්න මේ දරුවා මේ සිද්ධිය අපි කොහොමද විශ්වාස කරන්නේ කියයි. ඔබට ඒක විශ්වාස කරන්න, ඔබට ඒක ඇත්ත කියලා දකින්න, ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙනකම් බෑ. ඔබට ඒක අපි කිව්වොත් ඔබ ඒක අසාවේ. එතකොට ඔබට දැනුමක් තියෙයි. ඔබට දෙයක් ඒ ඔබ අසපු දේ නැවත ඔබ අධ්‍යයනය කරලා ඔබටම ප්‍රත්‍යක්ෂතාවයක්පත් උන් නැත්නම් ඔබට ඒක ඒ තාක් සැකයක් විචිකිච්ඡාවක් පමණයි. විචිකිච්ඡාව තියෙන තාක් ඔබට මේ සිතුවිලි ඒ සැකේ තියෙන තාක් ඒක හේතු වෙනවා. ඔබගේ මේ සිතුවිලි නැවත හට ගන්න. දැන් අපි මේක හොඳින් මනාකොට දකින්න ඕනි, කතා කරන්න ඕනි තැනක්. අපි නැවත මේ ගැන කතා කරන්නේත් ඒ නිසාමයි. ඒ කියන්නේ අපි කොත්තනින්ද පටන් ගත්තේ අද වෙනකොට අපි කොහොමද අසරණ උනේ? අපිට ඉරිසියාව එන්නේ කොහෙන්ද? අපිට ආදරේ, ආසාව, වෛරය එන්නේ කොහෙන්ද? මේ ලෝභ දේශ මොහ මේවා ඇති වෙන්නේ මේ සිත් ඇදෙන්නේ කොහොමද? අද වෙනකොට අපි අසරණ වෙලා. අපි අද අඬන්නේ ඇයි? අපි අද hina වෙන්නේ, උද්දාමයටපත් වෙන්නේ, අපිව පාලනය කරගන්න බැරිනේ, අපි දුක් වෙන්නේ, අපි මේ කර්ම රැස් කරන්නේ. වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම රැස් කරන්නේ.
අපි මේ පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිඤ්ඤාභිසංඛාර මේවා හටගත්තේ කොහොමද? අයි පුංචි දරුවට මේව නැත්තේ. අයියේ ප්‍රභාස්වර සිත ඇත්තටම පුංචි දරුවෝ ඇත්තට මල් පෙති වගේ අර පුළුන් කෑලිය හසේ අර පා වෙලා යනවා වගේ සමනල්ලු අල්ලන මනසක් බව අපටත් දැනෙනවා. ඒ පියාඹන සමනැලෙක් වගේ ඒ කිසිම දෙයක අදහසක් මුකුත් ඔළුවේ නෑ බරක්. හරිම සැහැල්ලුයි. ඇත්තටම රහතන් වහන්සේගේ සිතත් ප්‍රභාස්වරයි. රහතන් වහන්සේට සිද්ධ වෙන්නේ අවසානයේ මේ සාසවීය ඒ කියන්නේ මේ ඉපදෙන පුංචි දරුවා ආශ්‍රව වලට හිත ඇති දරුවා ආශ්‍රව හදාගත්ත නිසායි අපි අද කෙලෙස් වල ඉන්නේ. හැබැයි මේ කෙලෙස් අපි මේ ගිනි ගන්න හිත හැදුණු මේ ආසාව වෛරය ද්වේෂය තියෙන මේ ගින්න නිවීම නෙමේ නේද? ඒ නිවීමම නේද? ඒ රහ නැතිවීමම නේද අරහත්ත්වය කියන්නේ? එතකොට මේ රහතන් වහන්සේ කියන්නේ අර ප්‍රභාස්වර සිත නැවත හට ගන්නවා. මේ සියලුම කුණුරොඩු අස් කළා දානවා. සේරම කුණුරොඩු අස් කළා දැම්මම අර සුදු රෙදි කඩ කිලුට වෙනවා. ප්‍රභාස්වර සිත කිලුට වෙනවා වගේ. උපමාවක් දක්වනවා නම් ඒ කිලුටුණු සුදු රෙදි කඩ නැවත කුණු ටික ඉවත් කළා වගේ. සුදු රෙදි කඩක් බවට පත් වෙනවා. අනේ උපමාවම තමයි පුංචි දරුවා කෙලෙස් ඇති වෙලා නැවත කෙලෙස් ෂය කළා රහත් භාවය ලැබීම. මේ තමයි අපි නිවන් දකිනවා කියන්නේ. මේ තමයි අපේ ගින්නක් හට ගන්නවා. ඒ ගින්න නිවීම තුළ නිවීමක් තියෙනවා. මේක සරලව අපිට පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ කෙලෙස් මේ දුක හටගෙන තියෙන්නේ. එහෙමනම් සැප දුක දුක දෙකම දුකක්මයි. මේ දුකෙන් මිදෙන මගක් තමයි බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. හටගත්තේ දුකක්මයි. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගේ. සමුදය හටගත්ත පොතක් කියලා දෙයක් ඔබට තියෙනවා නම් ඒ පොත නිසා ඔබට දුකක් ඇති වෙනවා. අන්න සමුදය සත්‍ය දුක සත්‍ය. හැබැයි මේ පොතක් තියෙන නිසායි පොතක් හටගත්තොත් තමයි සමුදය කියන්නේ හටගත්තා. ඒ නිසාමයි දුක හටගන්නේ. එතකොට පොතක් හටගත්තේ නැත්තම් පොත කියන දේ සත්‍ය දැක්කොත් අන්න සමුදය අන්න සත්‍ය දකින්නත් කියන කාරණේ තමයි ඒ සත්‍ය දැකලා මිදීම පොතක් කියන දෙයක් අත්ත වශයෙන්ම නැති බව දැකීමයි පොතේ නිරෝධයකට යෑමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒ දැකින ඒ සිත අරමුණ දැකීමයි. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කියන්නේ. මෙතනදී මේ අන්ත හොඳින් දකින්න ඕනි. මේ කතා කරන චතුරාර්ය සත්‍යම තමයි මුළු ධර්මයේම. ඒ මුළු චතුරාර්ය සත්‍යම තමයි එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ චතුරාර්ය සත්‍යම තමයි සතර සතිපට්ඨාන. මේ සේරම එකක්මයි. පැහැදිලි කරන ඒ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ පැහැදිලි කරත් මේ එකම කාරණයයි. අපි චතුරාර්ය සත්‍ය කිව්වත් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වත් මේ එකක්මයි. සතර අතිපට්ඨානයත් එයමයි. එයමයි පැහැදිලි කරන්නේ. එතකොට දුක හටගත්තේ පොතක් හටගත්තමයි. එතකොට පොතේ සමුච්ඡේද ප්‍රහාණයක් කිව්වේ ඒකයි. මේක අර බාහිරින් දැකලා බාහිර පොත කැඩෙනවා බිඳෙනවා ඒ අනිත්‍ය දකිනවා බාහිරින් එහෙම දැකලා ඒක එහෙම වුණොත් පොත ඇත්ත වෙලා පොතක් තියෙනවා. කවදා හරි පොත ඇති වෙනවා. හැබැයි ඒ සත්‍ය දකිනවා කියන්නේ දුක්ඛ සත්‍ය දුක බාහිර දරුවා මැරෙන එක දුකයි. හිතේ ඒ දරුවා කියලා ඉන්නවා. එමුනා හිතේ ඉන්න දරුවා දුක්ඛ සත්‍ය. එහෙනම් ඒ දරුවා හිතේ බාහිර මැරුණ එක දුක. නමුත් හිතේ ඉන්න දරුවා මැරුණත් දුකයි. ඒ තාක් පවතින දුක්ඛ සත්‍ය. ඒ වගේමයි දුක ආර්ය සත්‍ය කියන්නේ ආර්යවරු දකින්න දුකක් තියෙනවා. ඒ තමයි දරුවා කොහොමද හැදුනේ කියන එක. දරුවෙක් හට නොගන්නකම දුක්ඛ ආර්ය සත්‍යයි. එතකොට දුක්ඛ බාහිර දරුවාගේ ඉන්නවා කියලා හිතේ ඉන්න එකයි දුක සත්‍ය කියන්නේ. එතකොට එහෙම දරුවෙක් නැති බව සත්‍ය දැකීමයි
ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ දුක සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. මෙන්න මේ ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරන් 12 ආකාරයකට චතුරාර්ය සත්‍ය ඒ හතර තුනක් විදිහට 12 ආකාරයකට දකින්න පුළුවන්. දැන් අපිට කියන්න ඕන උනේ මේ સિદ્ધාන්ත ඇත්තටම ඔබට ත්‍රිපිටකය තුලත් පොත් දකින්න ලැබෙනවා. හැබැයි මේකේ තියෙන ගැඹුරු කාරණාව තමයි ප්‍රායෝගිකව ඔබ මේ දේ වෙන හැටි. පුංචි දරුවා ඉපදෙනකොට අර හැඩතලේ එනකොට අම්මා කියලා ඒ සද්දේ එකතු වෙන එක. ඒ වගේම අදත් ඒක මේ මොහොතේත් වෙනවා කියන එක ප්‍රායෝගික කතාවක්. මේ දැන් ඒක වෙනවා. දැන් ඔබට අරමුණක් එනවා. ඒ අරමුණ එනකොටම ඒ හැඩතලයත් එක්කම ශබ්දෙත් එනවා. එතකොට ඔබට අර ශබ්දේ දුරකථනයෙන් කෝල් එකක් දුන්නොත් හරි ශබ්ද එනවා. ශබ්ද එනකොටම ඔබට නාමය එනකොටම රූපෙත් එනවා. මේ මොහොතේත් ඒ දේ සිද්ධ වෙනවා. එතකොට අපි මේ මොහොතේ මේ අදත් අවිද්‍යාපච්චය සංඛාර සිද්ධ වෙනවා. සංඛාරපච්චය අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය නාම රූප ගැට ගැහෙනවා. නාමයයි රූපයයි ගැට ගැහෙනවා. නාම රූපපච්චය විඥානේ ඒ නිසා අදගත් දැන ගැනීම සිද්ධ වෙනවා. විඥානපච්චය සලආයතන. මේ තමයි සලආයතන. ආයතනේ ඇස කියන ආයතනේ කියන්නේ මේ තුනේ එකතුවට. තින්න සංගති පස්සෝ. ඇසත් මේ ඇස කියන ආයතනයක් විදිහට ක්‍රියාත්මක කරනවා කියන්නේ නාම රූප දෙක ගැට ගැහිලා විඥානේ දැන ගැනීම සිද්ධ වීම ඇස කියන්නේ. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාදය තුළ පෙන්නන්නේ මේ එකතු වෙන හැටි. මේ සිත හැදෙන අනුසෝතය පෙන්නන්නේ. ඇත්තට පටිච්චසමුප්පාද සත්‍ය දකින්න කෙනාට පටිච්චසමුප්පාදෙ මිදීමක් සිද්ධ වෙන්නේ. දැන් මෙතන ප්‍රායෝගික පැත්ත අපි හැරෙන්නයි අපි ඔබ මේ අපි මූලාශ්‍රය පෙන්නනවා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ පරයය අපි පෙන්නනවා. ත්‍රිපිටකය තුල ඒක තියෙනවා ඔබට දකින්න ලැබෙනවා. ඒ වගේමයි. නමුත් මේකේ ප්‍රායෝගික පැත්තේ අපිට පොතෙන් දකින්න ලැබෙන්නේ නැහැ. අපිට ප්‍රායෝගික අත්දැකීමක් වෙනවා. අපි මේ ලෝකේ අපිට ඇත්ත වෙලා තියෙනවා. අපිට දැන් අඹගහ හම්බ වෙලා, අපිට පොළව හම්බ වෙලා, ඉර හම්බ වෙලා, අපිට දරුවෝ හම්බ වෙලා, අපිට ගෙවල් හම්බ වෙලා, අපිට දෙමාපියෝ ඉන්නවා, අපිට අසල් වාසීන් ඉන්නවා, අපිට කහ පාට රතු පාට තියෙනවා. ඇත්තටම මෙහෙම ලෝකයක් තියෙනවද? අපි කියනවා මේ තියෙන්නේ ලෝකේ මේක තමයි ලෝකේ. දැන් ඔය කතා කරන ඔක්කොම අපිට උගන්වපුවා නේද? අපිට කියලා දීපුවා නේද? මේ භාෂාව මේ අපි දැන් ලංකාවේ කතා කරන සිංහල භාෂාව. ඒතර මේ භාෂාව සද්දද? ඒතකොට ඇමරිකාවගේ රටක තියෙන්නේ. ඒ ශබ්ද වෙනස් නේද? ඒකට අපි කියන ඉංග්‍රීසි භාෂාව. ඒතර මේකත් සද්දයක් නේද? ඒතර ඒගොල්ලෝ මේ සංඥාවලට නේද මේ ශබ්දයක් නේද ඒගොල්ලෝ දාන්නේ? ඉංග්‍රීසි භාෂාවේ දෙන්නේ ශබ්දයක් නේ. ඒතර ඒ වගේම නේද දෙමළ භාෂාව. අපි දෙමළ භාෂාව දන්නේ නැත්නම් අපිට ඒ ශබ්ද වලට රූපම වෙන්නේ නැහැ. අපිට දෙමළ දැන් අපිට රූපයක් කෙනකොට දෙමළ භාෂාව හසුරු කරපු කෙනෙක් රූපයක් කෙනකොට එයාට මැවෙන ශබ්දේ මොකද්ද? ඒක අපි කතා කරන ශබ්දෙද? නෑ. ඒ වෙනින් ශබ්දයක්. අන්න ශබ්ද රූප එකතු වීම මනාකොට පැහැදිලි. ඔබ එතකොට දැන් චීනයේ වගේ රටක ඒ හැඩතල වලට දෙන ශබ්ද ඊටත් වඩා වෙනස්. එතකොට එතන ශබ්ද ටිකක් නේ තියෙන්නේ. දැන් ඇමරිකාවේ ගත්තද ඒ ඇතුලේ තියෙන ශබ්ද ටිකක්. ලංකාවේ මේ අපි කතා කරන භාෂිතය ඇතුලේ තියෙන ශබ්ද ටිකක්. ඉන්දියාවේ කතා කරන දමිළ භාෂාව ඇතුලේ ශබ්ද ටිකක්. ඒතර චීනයේ ඒ භාෂාව තුල තියෙන හැබැයි මේ ශබ්දේ නේද අපිට රූප මවන්නේ. අතර රූපයක් කොයින්ද එනවද? නැහැ. අර පුංචි දරුවට එහෙම ආවේ නැහැ. ඔබ මේ ලෝකේ ඉපදෙනකොට එහෙම ආවද? නැහැ. දැන් එන්නේ කොහෙන්ද? ඔබට බාහිරින් දීපුවා. ඔබට බාහිරින් දාපුවා. අපි අදටත් බාහිරින් අලුත් දේවල් එකතු වෙනවා. අදටත් මේ හැඩතල එනකොට ශබ්ද තාමත් එකතු වෙනවා. අපි මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි මේ සබදාමේ න්‍යායට කොටු වෙලා. අපි අසරණ වෙලා. අද අපිට තෝරගන්න බෑ මොකද්ද අපිට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. අද අපි මොකද්ද අපිට අවසානයේ උත්තරේ? ඔබට ආත්මයක් තියෙනවා. ඔබ මැරෙනවා කියනවා. දැන් ඕකත් කවුද කිව්වේ? ඕකත් අර සද්ද ගොඩේ එක සද්දයක් විතරයි. දැන් ඉරක් තියනවා කිව්වට දැන් හදක් තියනවා කිව්වට ඔබ අල්ලලා තියනවද? ඔබට වර්ණයක් පේනවා.
ඔබට ඇත්තටම එළියේ තියෙන පොතක් ගැන කතා කරත් ඔබට පොත කියනවද පොත කියලා? පොත කියන්නේ නැහැ පොත කියලා. ඔබට වර්ණයක් ඇහැට, කනට සද්දයක් තට්ටු කරොත් එයි. අතට තද ගතියක්. දැන් කොහෙද පොතක් තියෙන්නේ? දැන් ඒකනේ ඇමරිකාවේ දැන් එතන කතා කරන්නේ බුක් කියලා. බුක් එකක් කොහෙද තියෙන්නේ? බුක් එකක් තියනවාද? පොතක්ද තියෙන්නේ? දැන් දෙමළ භාෂාවෙන් කිව්වොත් තවත් වචනයක්. ඒ තවත් සද්දයක්. එහෙම එකක්ද තියෙන්නේ? දැන් සද්දේ හරිද? ශබ්දේ වැරදි. ශබ්දේ වැරදි. ඇයි හැඩතල වලට මෙහෙම දීපු සිස්ටම් එකක් අපි හදාගෙන. ශබ්දයක් අපි හදාගෙන අපි එක සම්මුතියක් තුළ ලංකාවේ ඉන්න මිනිස්සු කියනවා මේක පොත කියලා. ඇමරිකාවේ යුරෝපයේ ඉන්න මිනිස්සු ඉංග්‍රීසි භාෂාව ඒ શબ્දෙට බුක් කියනවා. දැන් චීනයේ වගේ ඒ විශාල ජනගහනයක් ඉන්න ඒ පැතිවල වෙනින් શબ્දයක් දෙනවා. දැන් શબ્දේ හරිද අපි අහන්නේ? ඒක සංකාරයක් නෙමෙයිද? ඒක මායාවක් නෙමෙයිද? ඔය શબ્දේ මායාවක්. දැන් શબ્දේ ඇත්ත දකින්න ඕනේ නැද්ද? දැන් මිනිස්සයාට ඕනි අන්ධෙක් වගේම මැරලා යන්නද? නැත්තම් මිනිස්සයාට මේකේ සත්‍ය දකින්න ඕනද? දැන් මිනිස්සයා සත්‍ය මිනිස්සයා දැන් සතාට මේක තේරෙන්නේ නැහැ. සතෙකුට නිවන් දකින්න බැරි ඒකයි. නමුත් මිනිස්සයාට මේක තේරෙනවා. මිනිස්සයාට ඒක නිසා මේ සිතේ සත්‍ය දැකලා සිතේ ගින්න නිවල අන්න සාන්ත සුවයක් මිනිස්සයාටපත් වෙන්න පුළුවන්. සතට ඒ සුවය දන්නවද? සතට කවදාවත් ඒ සුවය ලබන්න බෑ. ඒකයි මෙතන මේ සාන්ත ප්‍රණීත මේ සියලු දුකෙන් මිදීම තුළ ඇති වෙන ගින්න නිවීම තුළ තියෙන නිවීම ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ කිව්වේ. ඒ සාන්ත ප්‍රණීත සුවේ රහතන් වහන්සේටයි දැනෙන්නේ. මේ සියලු දේ සත්‍ය දැකලා මිදුණු කෙනා කොයිතරම් සාන්ත වෙන්න ඕනද? හිත ඇතුලේ කොයිතරම් එයාගේ පරිවර්තනයක් සිද්ධ වෙනවද? ධම්ම චක්කුසේ පහළ වෙනවා කියන්නේ මස් ඇහැ නෙමෙයි. මස් ඇහැ මැරුණු මනුස්සයාටත් ඇහැක් තියෙනවා. එහෙනම් පේන්න ඕනි. ඇයි පේන්නේ නැත්තේ? මේකේ ලොකු ක්‍රියාවලියක් මේ සබා ධර්මයේ න්‍යායක් සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ඒ සබා ධර්ම න්‍යාය ඔබ දැනගන්න ඕනේ නැද්ද? ඔබ අන්ධෙක් වගේ ඔහේ කාලා බීලා ඔහේ මැරලා යන්න දෝනි. මුකුත් දන්නේ නැහැ. ඔය කෑවා බිව්වා ඔහේ හිටිය පිස්සු. ඇතර පිස්සු නේද? ඒක නිසා උම්මන්තකෙක් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේ මුකුත් නොදන්න කෙනා පෘථග්ජනයා උම්මන්තකයා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ තරහෙන් නෙමෙයි. ඇත්තට ඒ වචනේ ඒක තමයි. උම්මන්තකයා කියන්නේ මුලා වෙච්ච කෙනා, පිස්සා. කවුද මේ? මුකුත් නොදන්න කෙනා උම්මන්තකෙක්. ඒ කියන්නේ උම්මන්තකෙන් දැන් ඔය කුඩු කහපු මිනිස්සෙක්ට අපි කියනවානේ මෙයා කුඩුකාරයෙක් කියලා. එයා මත් වෙලානේ ඉන්නේ. දැන් මිනිස්සුත් ඇත්ත ලෝකේ මත් වෙලානේ ඉන්නේ. ඇයි හොරකම් කරන්නේ? ඇයි මංකොල්ල කන්නේ? ඇයි අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නේ? මේ මත් වෙලා නිසානේ. මොකද්ද මත්වීම? මේ තණ්හාව ආසාව මත්වීමක් වෙලා. දැන් මේවා ආවේ කොහෙන්ද? දැන් පුංචි දරුවා ඔබ ඉපදෙනකොට ඔය අරන් එනවද? නැහැ. ඔබ ඉපදෙනකොට හොරකම් කරන්න දෙන්නේ? නැහැ. ඔක උනේ කොහොමද? අන්න ඔබ ඇත්ත දැනගන්න ඕනේ. ඔබට මොකද උනේ? ඇයි කෙනෙක් හිරගෙදර දුක් විඳින්නේ? එයාට මොකද උනේ? අන්න ඔබත් අද කාම ලෝකයේ හිරගෙදරක දුක් විඳිනවා. ඔබට මොකද උනේ කියලා ඔබ දන්නේ නැහැ. අර හිරගෙදර ඉන්න මිනිස්සයාට හිරගෙදරේදී මොකද උනේ කියලා කල්පනා කරනවා වගේ. ඔබ මැරෙනකොට කල්පනා කරනවා අනේ මං කොහොමද මැරෙන්නේ? අනේ මං මැරෙනවනේ. අනේ මං යනවනේ. ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබට පිස්සුද? අන්න ඒ වගේ ඔබ උම්මන්තකෙක් වෙලා. දැන් මේ මොහොතේ ඔබට ඒ දේ සිද්ධ වෙනවා. ඇයි ඔබ දෘෂ්ටි කාන්තාරේ කතරමං වෙලා? කොහෙන්ද මේ දෘෂ්ටි ආවේ? දැන් ඉපදෙනකොට පුංචි දරුවට ওই දෘෂ්ටි තියනවාද? පුංචි දරුවට ඒ දෘෂ්ටි කාන්තාරයක් නැහැ. පුංචි දරුවට ඔය සිසු මනස්ගත මුකුත්ම නැහැ. දෘෂ්ටි නැහැ. අන්න ප්‍රභාස්වර සිත හඳුනා ගන්න. මේක තමයි අවසානයේ අපේ උත්තරේ. මේ ඇත්ත දැකලා අපි මේවෙන් මිදෙනවා.
ඇත්ත දකින්න තාක් අපිට මිදීමක් නැහැ. අපිට හැම මොහොතේ මරණයක් තියෙනවා. අපි හිතන කොයි වෙලාවෙ හරි මැරෙයි කියලා. ඔබ හිතනවා දැන් වයසට ගිහිල්ලා අපි මැරෙලා යනවා. ඔබ හිතනවා දැන් මම මැරෙලා යනවා. ඔබ මැරෙනවද? ඔබට මේ සත්‍ය දැක්කොත් ඔබ ඇත්තටම සම්මුතිය කතා කරන මරණය බොරුවක් වෙනවා. මහා මුලාවක්, මිත්‍යාවක්. ඔබ දිව්‍ය ලෝකයක් ගැන හිතනවා, නිරයක් ගැන හිතනවා, මරණයක් ගැන හිතනවා. ඔබ ඉන්නේ පුදුම විදිහේ ගිනි ගොඩක. පුදුම විදිහ. ඇත්තටම කිව්වොත් මේ සත්තු මීට වැඩිය සැනසීමෙන් ඉන්නවා. ඇයි සත්තුන්ට ඔය කියන මුකුත්ම දිව්‍ය ලෝකයක්වත් දායි නිරයක්වත් ඔය මොකක්වත්ම සතා දන්නේ නැහෙනි. සතාට එහෙම ඒ ගින්න පොඩ අඩුයිනේ. තියෙනවා කියලා මේ සිතක් හැතුනේ කොහමද? අන්න තියෙනවා කියලා ගත්ත කමම තමයි අපේ තියෙන රැවටීම. අපේ හිත කියන එක හැදිලා තියෙන්නේම තියෙනවා කියන කතාවේ. නැති දෙයක් ඇති කර ගැනීම මායාවක් නෙමෙයිද? නැති පොතක් දැන් කොහෙද පොතක් තියෙන්නේ? පොත කියන්නේ සද්දයක්. එහෙනම් අර අනිත් සද්දෙට මොකද කියන්නේ? බුක් කියන දැන් ඉංග්‍රීසි භාෂාවෙන් බුක් කියන සද්දෙට මොකද අපි කියන්නේ? ඒ බුක් කිව්වම ඒගොල්ලන්ට පොතක් මැවෙනවා. දැන් දෙමළ භාෂාව අපි දන්නේ නැති හින්දා ඒ શબ્දෙට අපිට පොත් මැවෙන්නේ නැහැ. දැන් පොතක් කොහෙද තියෙන්නේ? ඒක හැඩතලයක් විතරයි. එහෙම නමක් එතන නැහැ. ඒක ගිනි කූරක් ගැහුවොත් ඒකත් ගිනි ගන්නවා, පුටුවත් ගිනි ගන්නවා, මේසෙත් ගිනි ගන්නවා, ගේත් ගිනි ගන්නවා, ඔක්කොම ඉවරයි. එහෙනම් මොකද්ද උතන තියෙන්නේ? දැන් මැටි ටිකක් අරගෙන මේ මැටි වලින් එක හැඩයකට අනලා අරගෙන අපි කියනවා මේක කලයක්. මේක මුට්ටියක්. මේක මල්වාස් එකක්. ඔතන මල්වාස් එකක් තියෙනවද? ඊට පස්සේ ඔබ ඒක කඩෙන් ගෙන හැල්ලා කියනවා රුපියල් 5000ක් දීලා ගත්තේ. ඒක ගොඩාක් වටින මල්වාස් එකක්. ඒ ගොඩාක් වටින මල්වාස් තියෙනවද? ඊට පස්සේ කියන අනේ බලන්නකො අර ළමයා කැඩුවානේ. බලන්න මූට ගහලා හරියනවා. ඇත්තට මේ ද්වේෂය කොහෙන්ද ආවේ? අර මල්වාස් එක වටිනවා කියපු නිසා. වටිනාකම කොහෙන්ද ආවේ? ඔක්කොම බොරුවක්. ඔතන මැටි ටිකක් තියෙන්නේ. පොළවේ තියෙන්නේ මැටි. මැටිත් ඇත්තටම කියන්න බෑ. නමුත් අපි එතනට එමුකෝ. දැන් මැටිනේ ඔය ඔක්කොම. ඇතිලිය කියන්නේත් මැටි. මල්වාස් එක කියන්නේත් මැටි. එතකොට මුට්ටිය කියන්නේත් මැටි. අපිට මුට්ටි පේනවා මැටි පේන්නේ නැහැ. අපිට අර මල්වාස් එක 5000යි කියන එක මොකද්ද 5000? ඔක්කොම දෘෂ්ටියක්. මේ සත්‍ය අවබෝධ කළොත් ඔබ මේ පරම සත්‍ය දකිනවා. ඔබට ගිනි ගොඩ නිවෙනවා. දෘෂ්ටි කාන්තාරයෙන් මිදෙනවා. ඔය රාගේ, දේශේ, මෝහේ, iriසියාව, වෛරේ කොහෙද තියෙන්නේ? ඔබගේම මනසේ හැදුණු මිත්‍යා දෘෂ්ටියේ. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන තැන ඔය ලෝභ, දේශ, මෝහ සියල්ලම ඔබ ඉන්න කාන්තාරයෙන් මිදෙනවා ඔබ. මේ මෝහ ගන අන්ධකාරයෙන් මිදෙනවා. ඒකයි අවිද්‍යාව ඔබගෙන් දුර වෙනවා කියන්නේ. දැන් මේක මෙහෙම අපි කතා කරාට දැන් මේ වෙලාවේ ඔබට තියෙන ගැටලුව තමයි මේ ලෝකේ තියෙනවා. ඔව් මල්වාස් එක තියෙනවා. ඔව් පොත තියෙනවා. ඇත්ත දකින්න තාක් ඔබට තියෙනවා. ඒක නිසාම ඔබ හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. ඔක තියෙන හින්දා. ඇත්තට මෙහෙම එකක් තියෙනවද? ඇත්තට මෙහෙම එකක් නැහැ. දැන් මේක හැදින හැටි තමයි එතකොට දැන් හෙටත් අපිට දැන් මේ වෙලාවෙත් අපිට සිතක් පහළ වෙනවා. අපි කනවා, බොනවා, වැඩ කරනවා, ඇඳුම් අඳිනවා, අතු ගානවා, මේ එක දේවල් දැන් මේ ක්‍රියාවක් මෙතන තියෙනවා. දැන් මෙතන ක්‍රියාවක් සිද්ධ වෙනවා. දැන් පුංචි දරුවාට ක්‍රියාවක් තිබුණේ නැද්ද? දැන් මේ ලෝකේ ඉපදෙන පුංචි දරුවාට ක්‍රියාවක් තිබුණේ නැද්ද? පුංචි දරුවා දැඟලුවේ නැද්ද? ඒ පුංචි දරුවා හුස්ම ගත්තේ හිතලාද? පුංචි දරුවා කිරි බිව්වේ හිතලාද? පුංචි දරුවා අතපය ඉස්සුවේ වැනුවේ දැඟලුවේ හිතලාද? නෑ. අද ඔබ කෑම කනවා කියලා කට අරින්න වහන්නේ හිතලාද? ඔබ හුස්ම ගන්න හිතලාද? අද ඔබ ඔය ඇවිදිනවා කිව්වට ඔය එහෙට යන්නේවා ඔය උකුල හෙලවෙන්නේ, ඔය දනිස්ස ඉස්සෙන්නේ, පාත් වෙන්නේ ඔබ හිතලාද? ඔබ ඔය එක නමක් දාලා ලොකු ක්‍රියාක ගොඩකට. ඒ නම ඔබ හිතන් ඉන්න දැන් වෙන්නේ කියලා.
ඔබ දනිස්ස ඉස්සෙන්නේ, ඔබගේ විලුඹ ඉස්සෙන්නේ, ඔබගේ දිගෑරෙන්නේ, හැකිලෙන්නේ, නැවෙන්නේ ඕ එකක්වත් ඔබ හිතන්නේ. ඔබ හිතන්නේ ඇවිදිනවා. එච්චරයි. මම ඇවිද්දා. එච්චරයි. අර ගොඩාක් ක්‍රියාවලියක්. ඒකක්වත් ඔබට පේන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ඔබ ඉන්නවා කියන්නේ හුස්ම ගන්න එකට. නමුත් ඔබට හුස්ම ගන්න එක ගැන අදහසක් නැහැ. ඔබ කියන්නේ මම ඉන්නවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම අර ආත්මීය කතාවක් කොහොමද ආවේ? කොහොමද මම කියන කතාව ආවේ? කොහොමද මේ ටික හැදුනේ? බුදුන් වහන්සේ මෙන්න මේ ටික තමයි එලි කරන්නේ. මේ ටික තමයි අපිට මේ දේශනා කරන්නේ. දැන් ඇත්තටම අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් නම් මේක කවුරුත් කියන්න ඕනේ නැහැ. එහෙනම් ඔබට තේරෙනවා. මෙහෙම දෙයක් මෙතන තියෙන කියලා. දැන් මෙතන ඇත්තටම සිද්ධ වෙලා තියෙන එක අපි ඉපදෙනකොට අරන් ඇවිල්ලා නැහැනේ. අපි ඉපදෙනකොට ඔබ කියන්නේ ඔබ ඉපදෙනකොට මේ මුකුත් දන්නේ නැත්නම් ඔබ මුකුත් ගෙනල්ලා නැහැනේ මේවා. දැන් පුංචි දරුවට මොන්ඩිසෝරියේදී මොකක් හරි එකක් පෙන්නලා කියනවා පුතේ මේක රතු පාට. දැන් රතු පාට කියලා කියනකම මේ දරුවා දන්නේ නැහැනේ. මේ ඔක්කොම අපි හදාගෙන අපි රතුත් හදාගෙන නිලුත් හදාගෙන අන්තිමටම රවුම් හදාගෙන කොටු හදාගෙන ඔක්කොම හදාගෙන ෘතුවේකුත් හදාගෙන ඉරකුත් හදාගෙන හඳකුත් හදාගෙන සේරම හදාගෙන අපි ඉරිසියාවත් හදාගෙන වෛරෙත් හදාගෙන ද්වේෂෙත් හදාගෙන අපි ඔක්කොම හදාගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? හදාගත්ත දේවල් අත්තර ගන්න බෑ. හිර කළා තද කරලා ටොන් එකක් විතර ඔළුවේ ගහගෙන. දැන් ටොන් එක ලියා ගන්න බැරුව දුක් විඳිනවා. ඕක තමයි දැන් වෙලා තියෙන්නේ. දැන් තද කරගත්ත ටොන් එක ගලව ගන්න බෑ. ඇත්තටම බොරුවක් නේ. එළිය පොතක් කියලා දෙයක්වත් මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එළිය තියනවාද ඔය කියන මොන 5000ක් වටන මණ්ඩලස් තියෙනවා. මොන විකාරයක්ද? ඉතින් මේවටනේ මරා ගන්න, මේවටනේ හොරකම් කරන්නේ, මේවටනේ ඔය බලන්න මේ වෙනුවෙන් කෙනෙක්ගේ ද්වේෂය ඇති කරගෙන මේ යන මේ චේතනා බලන්න සිතුවිලි වල බලන්න විනාශේ මුළු ලෝකෙම විනාශ කරනවා. අයි මේ ලෝකේ හදන්න බෝම්බ හදන්නේ. අයි ලෝකේ විනාශ කරන්න මේ සිතුවිලි නිසා. මේක මහා ගින්නක් නෙමෙයිද? මේ මහා ගින්නක්. දැන් ඔක නිවන්න ඕනේ නැද්ද? ඕක නිවා ගත්තොත් ඔබට සැනසීමක්. දැන් මෙන්න මේක අපි හැදෙන හැටි තමයි අපි කිව්වේ මේ හැඩතලයක් එන්නේ පොඩි ළමයාට මේක ආලෝකය නිසා එන්නේ. දැන් ආලෝකයක් නැතුව ඔබට පොතක් පේන්නේ නැහැ. එහෙනම් ආලෝකයක් තමයි මේ පෙනීමට හේතු වෙන්නේ. අපිට වර්ණේ පේන්න ආලෝකයක් අවශ්‍ය නැහැ. හැඩතලයක් තමයි ඔය තියෙන්නේ. හැඩතලවල වෙනස්කම් ටිකක් තියෙනවා. ඒවට නම් ටිකක් දීලා තියෙනවා. දැන් මේක වෙලා තියෙන්නේ පොඩි දරුවා ඔබ නම් ඔබ ඉපදෙනකොට මේවා නැහැ. එතකොට ඔබට මේක ආවේ කොහොමද? හැඩතලයක් එනවා. ඒ හැඩතලය ආලෝකය නිසා එන්නේ. එතකොට ඒ හැඩතලය එනකොටම ශබ්දයක් දෙනවා එළි. එතකොට මොකද වෙන්නේ? මේක තමයි අපි ආලෝකය විතර නෙමෙයි ශබ්දෙත් එක්කම ආලෝකය එන්නේ. අද අපිට ශබ්දෙත් එක්ක ආලෝකය ආපු නිසායි අපි කියන්නේ මේක අම්මා. මේ අම්මා. අන්තිමටම අර අහසේ විදුලි කොටනකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ අර කම්පන මේ ඇතුලෙන් එන අපේ එන මේ කම්පනේ මා ගාලා අම්මා කියන ඒ ශබ්දෙම මේන් දෙනවා. අර එළියෙන් දීපු ශබ්දෙම ඇතුලෙන් දෙනවා. දැන් අපි කියනවා දැන් අපිට අම්මා ඉන්නවා. දැන් අපිම කියන ඒ ශබ්දේ. අවසානයේ එහෙන් ශබ්දේන එක වෙනුවට මෙහෙන් ශබ්ද දෙනවා. දැන් අන්තිම පුංචි දරුවා අම්මා කියලා කියනවා. දැන් මේක ස්වභාවික සිද්ධියක් නේ සංසිද්ධියක්. මෙතන ආත්මයක් නැහැනේ. ඇත්තට මෙතන ආත්මයක් නැහැ. මේක එකකට උපමා කරොත් එක උපමාවක් ඔහොම දැක්කුවොත් අනිත් උපමාවක් අරගන්න. දැන් හැම දෙයක්ම මේ විදිහට ඔක එක බලන්න හැම දෙයක්ම හැදෙන හැටි. ඔහොම බලනකොට ඔක්කොම එකතු කරපුවා. රතු පාට, කහ පාට, නිල් පාට, රත්තරන්, මැණික් ඔක්කොම පුංචි දරුවෝ සමහරලාට මැණික් කියලා දන්නේ නැහැ පොලේ ගාලා දුවනවා. අන්තිමට දන්න ඔබ දකිනවා. අපි මේ කතන්දර ඕන තරම් කියලා තියෙනවා. සල්ලිකොල කියලා දන්නේ නැතුව පුංචි ළමයා ඒව ලිපේ දාන හැටි, අම්මා ඒකට ගහපු විදියට ඒ ළමයා මැරෙන හැටි. මේ ජීවිතේ අපිට කතා වස්තු ඕන තරම් අහන්න තියෙනවා. මේ ලොකු කෙනා ගාව තියෙන අර ගින්න නිසා, අර පොඩි ආ ගාව ගින්න නැති නිසා, මේ දෙක අතර ගස්තන නිසා ඒ සිද්ධ වෙන දේවල්. අපි ගින්නත් තුල තමයි අපිට ඉපදෙනවා, මැරෙනවා මේ ගින්නක්. දැන් ඉපදීම මරණයක් කියන එක කොහෙන්ද එන්නේ? දැන්
බලන්න හැඩතලේ එනකොට මේ ශබ්දෙත් එක්කලා එකතු වෙලා මේක තමයි පටිච්ච වෙනවා කියන්නේ. පටිච්චසමුප්පාද. ඒතකොට මේක එකතු වීම නිසා දැන් අපි එක දිගටම ගෙනියනවානේ. අම්මා ආර හැඩතල එනකොටම අම්මා. කවුරු හරි අම්මා සද්ද දීපු ගමන් අම්මා කියලා මට හැඩතලෙත් එනවා. දෙක එකට සබාදාමේ සංසිද්ධියක් තමයි මේ චිත්ත නියාමේ. ඒ කියන්නේ මේක ගස්වල සිද්ධ වෙනවා. අපි ගස්වලට ආත්මයක් පනවන්නේ නැහැ. ඒක අපි පනවන්නේ නැත්නම් මොකද අපි ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්නේ. අපි කියන්නේ මුකුත් නැහැ කියලා. නමුත් නිදි කුඹ ගහ ආලෝකේ නැති වෙනකොට කොළ හැකිලෙන්නේ ඇයි ඒ? නිදි ගන්නවද? අපි කියනවා අන්න නිදි කුඹ ගහ නිදි ගන්නවා. අපි ඔක්කොම සියල්ල දත්ත. නැහැ අපි මුකුත් නොදත්ත මැටි හරකෙක් වගේ. ඒ කියන්නේ අපි මුකුත් නොදත්ත මෝඩයා. මෝහ ගන අන්ධකාරයේ ඉන්නේ අපි. අපිට මේ ඇත්ත පේන්නේ නැහැ. අපි මුකුත්ම දන්නේ නැති වෙලා තියෙන අපිට මේ ඇත්ත සම්පූර්ණයෙන් වැහිලා. ඇත්ත කිව්වොත් සබහාදහමක් විතරයි. ඒ සබහාදහමේ පුජ්‍යල ආත්ම කියලා කතාවක් නැහැ. ඒ සිද්ධියට අපි ඒකත් දෘෂ්ටියෙන් ගැට ගහනවා. දැන් මෙතන එළියේ තියෙන මේ සේරම දේවල් කණ්ණාඩියක් අරගෙන කරකවලා බලන්න. දැන් කණ්ණාඩියට ඔක්කොම වැටෙනවානේ. මෙන්න මේ වගේ අපේ ඇහැ. දැන් කණ්ණාඩිය ඇතුලේ මුකුත් තියනවද? නැහැ. අපේ දැන් ඇහැ ඇතුලේ මුකුත් තියනවද? නැහැ. මේ ප්‍රසාදය විතරයි. මෙතන ශබ්ද එකතු ශබ්දේ මේකයි එකට එන්නේ. මේක ශබ්දේ එක විතරක් නෙමෙයි මේ අපේ තියෙන ద్వාරායට ඒ එන්නේ ඇබ්සර්ව් කරන්නේ මොනවද? ඒ ඔක්කොම එකතු වෙනවා. එකතු වෙලා ස්වභාවය හැදෙනවා. ඒ ස්වභාවයක් එක්ක මේක මතු වෙනවා නැවත. මේ සිද්ධියේ ස්වභාවික සංසිද්ධියක් මෙතන තියෙන්නේ. දැන් මේක වේගයක් තුලයි තියෙන්නේ. දැන් මේ වේගය තමයි මෙතනදී අපිට මේ ආත්ම දෘෂ්ටියට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් වේගෙන් මේ ආලෝකය එනව නැති වෙනවා. අපි කිව්වට මේ පත් වෙලා තියෙන බල්බ් එකක් තියෙනවා කියලා ඒක නිවි නිවි දැල් වෙනවා. ඒ වගේ මේක ක්ෂණයෙන් එනවා නැති වෙනවා. එන නැති වෙනවා. නමුත් අපිට නැති වෙනව පේන්නේ නැහැ. දැන් මේ ඇහැට එකක් එනකොට ශබ්දයක් එනකොට මේ එකක් තමයි ඇති වෙවි නැති වෙන්නේ. නමුත් අපි මේ ඔක්කොම වේගය නිසා ගැට ගැහෙනවා. ඒ ගැට ගැහෙන නිසා අපි එකට එකතු කරගෙන කතා කරනවා. අපි තමයි කියන්නේ පොත් මේක ඇවිල්ලා තියෙන්නේ දැන් එළියේ සිද්ධියක් ඇහැට මේ කාචේ ප්‍රසාදවත් වෙනවා කියන්නේ කණ්ණාඩියට වැටෙනවා වගේ ඒක වැටෙනකොට ඒක එළියේ සිද්ධියක් ඒක වැටෙනවා ඒ වැටෙනකොටම දැන් මේ ශබ්ද එකතු වෙච්ච එක ඒක එන එක රූපේ එනකොටම නාමය එනවා එතකොට ඇත්තට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඇඟ ඇතුලේ තියෙනවද පොතක්? දැන් අපිට හිතෙන්නේ මේ පොත මගේ. දැන් එහෙම මේ පැත්තේ කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ. නමුත් අර එළියේ සිද්ධිය අපි එළියේ සිද්ධියක් විදිහට දකින්නේ නැහැ. අපි ඒක දකින්න මම ඉන්නවා. අයි මේ ඔක්කොම දැක්කේ කවුද? මම. ඒ පොත අර අම්මා අර අයියා අර අක්කා ඒතර මේ අන්තිම කණ්ණාඩියෙන් ගිහලා බලනකොට එයාගේ හැඩතලේ රූපයට පේන්නේ කණ්ණාඩිය. එයා හිතා ගන්නවා මේ තමයි මම. ඒව ඔක්කොම පේන්නේ මට. මේ එකතු වීම හරි සංකීර්ණ එකතු වීමක්. ඒ කියන්නේ මහා විශාල ගොඩක් එකතු වෙලා තියෙන්නේ. එක එකකින් අපි පෙන්නුවාට මේ ඔක්කොම එයා විනිවිද දකින්න දවසට තමයි යට මේ සේරගෙම සත්‍ය පේන ගන්න. ඒතාකේ සත්‍ය දකින්න එක ලේසි නෑනේ. දැන් මේ වේගය කියන එක මේක තවත් හොඳින් දකින්න බලන්න මේකේ වේගයක් තියෙනවා. දැන් මේ එක හැඩතලයක් එනවා, තව හැඩතලයක් එනවා, තව හැඩතලයක් එනවා. මේ හැඩතල ගොඩායි. එකපාර දකින්න පුළුවන්ද සේරම? බෑ. එක ඔළුව හරවන පැත්තට ඇති වෙනවා කැරකෙනවා. ඒක අපි දකින්නේ ශබ්දෙත් එහෙමයි. මේ එන ශබ්දේ මේ පොල් කිච්චෙක් මේ කුකුලෙක් කෑ ගන්නවා මේ එක ශබ්ද හුලගේ ශබ්ද කොළ හෙලෙන ශබ්ද මේ ශබ්ද ගොඩායි. අපිට ඒවා ඒ වේගයකින් මේ විශාල අපිට ඇත්තක් වෙලා. ඔබ හිතන්න ඔබට දැන් මේක හිතා ගන්න බැරි තරම් හැඩතල එනවා. හිතා ගන්න බැරි තරම් ශබ්ද. මේවා එක දැන් ඔබ දන්නවා උදේ පාන්දර එන ශබ්ද නෙමෙයි දවල්ට තියෙන්නේ. ඔබ දැන් තව මොකක් හරි තැනකට ගියොත් එතන තියෙන ශබ්ද නෙමෙයි තව තැනක තියෙන්නේ. ඔබ හිතන්න ඔබ දැන් එක ඉරියව් මාරු කරනවානේ. ඒ ඉරියව් මාරු කරන හැමතැනම මේ ස්වභාව ඔක්කොම වෙනස් වෙනවානේ. එතකොට එතන ඔබ ඉපදි මැරෙන ඔබ දකින්නේ ඔබ මේ වේගය තුල සේරම එකට ගැට ගහනවා. දැන් අර පුංචි දරුවට ඒ මොහොතේ
හැඩතලේ එනකොට අම්මා කියලා දීපු શબ્දේ එතන එක ෂණයයිනේ එකයිනේ ඔබ දකින්නේ. දැන් ඔබ හිතන්න දැන් ඒක වේගෙන් ඊගාවෙකට එනවා. ඊගාවෙකට. දැන් මේ අම්මා කියන එකම නැවත එකම රූපේ එනවා. එකම શબ્ද එනවා. ඒක නිසානේ ධ්වනියක් වෙන්නේ. විද්‍යාව ඉගෙන ගන්න ළමයි දන්නවා මේ තරංග ආයාම හැදෙන හැටි, ධ්වනි හැදෙන හැටි මේ කතාවක් තියෙනවා විද්‍යාව තුළ ඔබ විෂයක් විදිහට හදාගන්න. නමුත් බලන්න මේවා ප්‍රතිරැව් දෙන එක. දැන් ඔබටම දකින්න ලැබෙනවා අහසේ විදුලි කරනකොට අර හරියට වැහුන් නැති ජනේල හෙල්ලෙනවා. ගර ගර ගා. එතකොට එහි විදුලි කොටන එකෙන් මෙතනට මොනවා හරි ඇවිල්ලාද? මුකුත් ඇවිල්ලා නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ? අර ශබ්ද අර එන කම්පන තරංග මෙතන කම්පණයට මේ තියෙන අංශු මෙතන අංශු සකස් වෙනවා. මේක තවත් හොඳට පෙන්වන්න පුළුවන්. ඔබ වතුර භාජනයකට ගලක් දානවා. ගලක් දැම්මාම ඒ වතුර ඉස්සෙලා පාත් වෙනවා. එතකොට රැල්ලක් එනවා. එතකොට ඔබ දන්නවා දැන් වතුර ඔබ දැන් ස්විමින් pool එකක හරි මැද්දට ලොකු දෙයක් වැටුනොත් එහෙම දිය රලක් එනවා. ඒ දිය රල නමුත් අර බිත්තිය අයිනේ තියෙන වතුර ටිකම නේද ඉස්සිලා වදින්නේ. අර මැද්දේ තියෙන වතුර යනවනේ මේ නේද? එතන තියෙන අංශු නේද මේ එන්නේ. එතන අංශු නේද මේ ඉස්සිලා පාත් වෙන්නේ. මේකම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන සිද්ධ වෙන්නේ ඔබ දැන් මේ શબ્දේ ඊගාව දැන් පොත දකිනවා ඊට පස්සේ බිත්තිය දකිනවා ඊට පස්සේ මල දකිනවා ඊට පස්සේ පුටුව දකිනවා ඊට පස්සේ පොළොව දැන් මේ විදිහට ඔබ සිත් වලක් දකිනවනේ. දැන් ඔබ ඔළුව හරවනකොට මෙහෙම පැත්තකට ආලෝක හැඩතල එනවනේ විශාල ප්‍රමාණයක් වැටෙනවනේ. දැන් මේ වැටෙන ඒවා සේරම දැන් මෙතන එතන එක ඉවරයි. අතන එතන එක ඉවරයි. එතන එක ඉවරයි. නමුත් අපිට ඉවර වෙනවා පේන්නේ. අපි ඔක්කොම එකතු කරලා අපිට මතකයක් කියලා එකක් එනවා. දැන් පොත තියෙනවා අතන කියලා අපිට දැන් එනවා. අර ඔක්කොම ගැට ගැහෙනවා. අර ශබ්ද ගැට ගැහෙන එකම තමයි. දැන් අර පොඩි දරුවා හැඩතල එනකොට අම්මා කියන ශබ්ද ගැට ගැහුණ එකම තමයි මෙතනක් තියෙන ගැට ගැසීමයි. ඒකයි මේක පටිච්ච වෙනවා කියන්නේ. මේක අනුසෝතයක් වෙනවා. කියන්නේ සෝතය කියන්නේ සැඩපාර. ගලාගෙන යනවා. මේ සිත ගලනවා. සිතුවිලි ගලනවා. ඒ කියන්නේ සිතුවිලි සැඩපාරක්. ඒ කියන්නේ මේ එන්නේ ශබ්ද රූප නාම මේව ගැට ගැහුණු සෝතයක්. ඒක තුල අපිට තියෙනවා කියන දෙයක් දැනෙනවා. දැන් ඒක තුල මේ සෝතය තුලනේ දැන් මේ ශබ්දෙට මේ හැඩතලයේ ශබ්දේ ඒ එකටමනේ එන්නේ. ඒ එකටමනේ දැන් මේවා දැන් දුවන්නේ. දැන් වේගයක් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් ඒකත් එක්කම අර සංඥාව වෙනවා. මේක තියෙනවා වගේ සංඥාවක්. ඇයි දැන් මේක දැන් වේගයක් තුල මේ එක නැති වෙලා නැහැනේ. මේකක් තියෙනවා ඒකත් නැති වෙන්නේ නැහැ. අරකට ඒ શબ્දෙට එකතු වෙනවා ඒකත් එකතු වෙනවා අරකට එකතු වෙනවා. දැන් මෙහෙම වැලක් එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි වැල එකතු වීම තමයි මේකේ. දැන් මේ කතාව දැන් ගිනි බෝලයක් ඔබ දන්නවා පහන් තිර ටිකක් එකට ගුලි කරලා ගැට ගහනවා. ගැට ගහලා නූලකින් ගැට ගහනවා. ගැට ගහලා ඒකට භූමි තෙල් ටිකක් දාලා ගිනි තියෙනවා. එතකොට මොකද කියන්නේ? ඔබ දකින්න නේද පෙරහැරේ අර ගිනි බෝල කරකවනවා. දැන් ওই බෝලයක් නේද කැරකෙන්නේ. දැන් කැරකුණාම අපිට මොකද්ද පේන්නේ? වලල්ලක් පේනවා. ඇත්තටම අපිට වලල්ලක් තියනවද? වලල්ලක් නැහැ. නමුත් අපිට පේන්නේ රැයට කළුවරේ ගිනි වලල්ලක්. නමුත් ඇත්තට වලල්ලක් නැහැ. අන්න ඒ වගේ මේ බෝලයක් තමයි තියෙන්නේ. එකක් කියලා අපි උපමා කරොත් එක බෝලේ. එතකොට එකක් වටයක් එතකොට මේ ගොඩාක් තියෙනවා වගේ පේන්නේ අර එකම තමයි. වේගය තුල පේනවා. වේගය තුල ලොකු ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඔබට දැන් පේනවද වේගය තුල මොකද්ද වෙලා තියෙන්නේ කියලා? වේගය තුල ගිනි වලල්ලක් ඇති වෙලා. අපි වලල්ලක් දකිනවා. අපිට ආලෝකයට එන හැඩතලේ වලල්ලක්. ඒ ගිනි වලල්ලක් තියෙනවද? ගිනි වලල්ලක් නැහැ. මෙන්න මේ වගේ මේ සේරම වලල්ලක් අපි පෙවුනේ එකතු වෙලා. මේ ගිනි බෝලේක මේ යන වේගය තුල රටාව තුල එකතු වීම වලල්ලක් වුණා. ඒකමයි සංකාරය කියන්නේ. ඒ සංකාරය සිතට ඇති වෙන්නේ. ඒ බාහිර එකක් නෙමෙයි මේ සිතක ඇති වෙන්නේ. දැන් මේ වේගය තුල මේ දේ මේ දැනුත් වෙනවා. දැන් එතන වලල්ලටනේ වේගය කරකුනේ මෙතන වලල්ලට නෙමෙයි කරකෙන්නේ. අපි ඉපදිලා මැරෙනවා කියන එක. ඉපදුණු දවසක් තියෙනවා මෙන්න වේගයක් අපිට පේන්නේ. ගිනි වලල්ල කරකිනවා. දැන් අපිට මරණයක් තියෙනවා. ඇත්තටම එක බෝලේ දැක්කොත් එතනමයි මැරෙන්නේ. මේ හැඩතලේ එන තැන ශබ්ද එකතු වීම තැන එච්චරයි තියෙන්නේ. වෙන කතාවක් නෑ. අපි ගිනි වලල්ලක් ඇතුලේ දැන් ජීවත් වෙනවා. අපිට දැන් තියෙනවා වලල්ලක්. අපිට වලල්ල නැහැ කියන්න පුළුවන්ද? දැන් ගිනි වලල්ල ඇත්තටම තියෙනවද? දැන් අපිට තියෙනවා කියන ලෝකේ ඇත්තක්ද එතකොට? ඒක බොරුවක්. එළියේ කොහෙන්ද පොත්?
එළියේ කොහෙන්ද මේ මැණික්? එළියේ කොහෙන්ද රත්තරන්? දැන් අලියෙක් වගේ සතෙක්වත් ඔක්කොම පාගගෙන යන්නේ ඇයි? ඒව නෑ. දැන් එළියේ තියෙනවා දැන් ඔක්කොම මැටි නෙමෙයිද? මුට්ටිය ගත්තත්, මල් පෝච්චිය ගත්තත්, වලද ගත්තත්, ඇතිලිය ගත්තත් ඔක්කොම මැටි නෙමෙයිද? ඔක්කොම මැටි. නමුත් අපිට මැටි තියෙනවද? අපිට මැටි පේන්නේ නැහැ. ඇයි අපිට පේන්නේ මුට්ටියක්. අපිට පේන්නේ මල් වාසයක රුපියල් 5000ක් වටිනවා මල් වාසයක. නමුත් ඒකේ තියෙන්නේ මැටිනේ. කුඩු වැටිච්ච ගමන් කුඩු වෙනවා. ඊට පස්සේ ළමයට බැලලා හරියනවද? නෑනේ ගෙනාවේ මැටිනේ. ඉතින් ඔන්න ඔය සත්‍ය තමයි අපි රැවටිලා ඉන්නේ. අපිට සත්‍ය පේන්නේ අපිට දැන් අපි මේ හදාගත්ත දේවල් මේ සම්මුති නම් ටිකනේ මේ ඔක්කොම දුවන්නේ නමුයි අඩතලයි දර දැනීම් ටිකයි. ඒව දුවනවා. ඒව තුල අර ගිනි වලලු කැරකිලා දුවනවා. හැබැයි මේක වැඩේ තියෙන්නේ මේක ඇතුලේ ශබ්ද ටිකම තමයි දැන් මරණය කියන්නේ ශබ්දයක්. ඇයි මේ නැති දෙයක්නේ අපි ඇති කියලා ගැනීමයි ජීවත් වෙනවා කියන්නේ. ඒක නිසාමයි මරවියක් තියෙන්නේ. ඇයි මේක නැති දෙයක්. නැති දෙයක් ඇති කියලා ගැනීමමයි ජීවත් වෙනවා කියන්නේ. ඒක නැති වෙනම මොහොතක් එන එක මර බියක් අපි ගාව හැම මොහොතෙම තියෙනවා. මේ නැති දෙයක් තියෙනවා කියලා ගැනීම තුළ හට ගන්න ප්‍රතිරෝධයමයි බිය කියන්නේ. ප්‍රතිරෝධයක් තියෙනවානේ දැන් මේ පැත්තට මේක වෙලා පුදුමාකාර ශක්ති න්‍යායකින් පැහැදිලි කරන්න පුළුවන් කාරණයක්. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් තියෙනවානේ දැන් ගඟක් වුණත් මේ පැත්තට ගලාගෙන යනකොට ඒකට යම්කිසි බාධකයක් දැම්ම ප්‍රතිරෝධයක් එනවනේ. දැන් ඇත්තටම මේකේ තියෙන්නේ මේ අපිට මේ නැති දෙයක් ඇති කියලා ගැනීමම තමයි ශක්තිය ඉපදිලා තියෙන්නේ. ආත්මීය සිතුවිල්ල. ආත්මීය සිතුවිල්ල ගිනි බෝලයක් ගැනීමයි. ගිනි වලල්ලක් ගැනීමයි. ගිනි වලල්ලට රැවටීමයි මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා ගිනි වලල්ලක් තියෙනවා. නිරයක් තියෙනවා කියලා ගිනි වලල්ලක් තියෙනවා. ඒතකොට මෙතන හොඳ දේවල් තියෙනවා, සැප දේවල් තියෙනවා, මෙහෙම තියෙනවා කියන ගිනි වලල්ල කැරකෙනවා. දැන් වලල්ල කැරකෙනකන් අපිට තියෙනවද මිදීමක්? අපිට කවදාවත් මිදෙන්න බෑ. ඔය සේරම කුඩු වෙච්ච දවසට ගිනි බෝලේ යට මතුවෙනවා. ඒවට ඇත්ත දකින්න ගන්න. අර මැටි ටික දකින්න වගේ. මේකේ මුට්ටිත් නෑ, මේකේ ඇතිලිත් නෑ, මේකේ මුකුත් නෑ, මේකේ 5000කේවත් නෑ, මේකේ මැටි. අන්න ඒ වගේ ඇත්ත දකින්න දවසට ඔය සේරම බිඳ වැටෙනවා. මරණය පවා බොරුවක් වෙනවා. ඒක දකින්න නම් ලේසි නෑ. දැන් කෝටි ප්‍රකෝටි ගාණක් ටොන් එකක් විතර හිර කරගත්ත දත්ත ගොඩක් ඔළුවේ තියාගෙන කොහොමද ඔක ලියන්නේ? දැන් අවුරුදු 7 ළමයි සෝවාන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඇයි? ඇයි අවුරුදු 7 දත්ත නැහැ අඩුයි. එයාට දත්ත දවන්න ඕනේ පිටින්. පිටින් දත්ත දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? අර ළමයා සෝවාන් වෙනවා. අර ළමයා නිවන් දකිනවා. මේකයි අවුරුදු 7න් නිවන් දකින්න පහසුවක් තියෙන්නේ. දැන් ඔබට තේරෙනවද මේ දත්ත දැමීමත් දත්ත එකතු වීමත් ඒව ගලව ගන්න බැරුව දුක් විඳීමත් ඒ අනුව අපි හදාගත්ත දෘෂ්ටි කාන්තාරයේ අතරමං වීමත් කියන කතාව. මේක තමයි ස්වභාවිකව අපිට මේ සත්‍යයට අපිට මූණ දෙන්න හයියක් නැහැ. අද අපේ මේ සිතපව මේ කතා කරන සිතපව මේකට අසු වෙච්ච සිතක්. මේ ඕගේට අසු වෙලා ඉන්නේ. ඕගේ කියන්නේ මේ ගහගෙන යන ඕගයක් දකින්න. දැන් ඔබ සුලිසුලන් දැකලා තියෙනවා. සුලිසුලන් වලට මොන හරි අහුනම ගහගෙන යනවානේ. ඔබ දැන් ගහගෙන යන ගඟක් බලන්න. ගඟට මොකක් හරි කොලයක් දාලා බලන්න. ගහගෙන යනවානේ. ඔබ දැන් මේ චිත්ත ඕගෙට අහු වෙලා ගහගෙන යනවා. ඒ කියන්නේ මේ සිතුවිලි ඕගයක් අහු වෙලා. ඔබ සංකාරයක් කියන්නේ ඒකයි මේ සසරක් කියන්නේ. මේ සසර කියන්නේ සිතුවිලි සසර. සිත හටගෙන නිරුද්ධ වෙන සසර ඕගෙට ඔබ අසු වෙලා ගාගෙන යනවා. ඔබට මේ සත්‍ය දකින්න තාක් ඔබට මේ සිතුවිල්ලනේ දැන් මේ ඕගෙට අසු වෙලා තියෙන සිතුවිල්ල කියලා දෙයක් කොහෙවත් නැහැනේ අල්ලන්නත් බෑනේ. දැන් මේ ඒ වුණාට එහෙම දෙයක් දැන් මෙතන සිද්ධ වෙනවනේ මේ හැඩතල ශබ්දයේ එකතු වෙ ගිය මේ යනවනේ මේ විශාල මේ මෙතන ශක්ති ස්වභාවයක් තමයි මේ යනවා ඕගිය. හැඩතල ශබ්ද එකතු වෙවි යනවා වේගෙන්. ඒක තමයි මේ යන්නේ වේගෙන්. ඒවෙ නම් මොනවද කියන එක වැඩක් නැහැ නේ. දැන් වේගෙන් යනවා. නැති දෙයක් දැන් මේ ඇති කියන සිතුවිල්ලකුත් එයා සිදුවනවා. දැන් මොකද වෙන්නේ? මේක ඇත්ත දැකපුවෙක් කියන්නේ මොකද වෙන්නේ? අර සිතුවිලි එක එක ලිහිලී යනවා. අර තියෙන ඔක්කොම බොරු කියා දැක යනවා. එතකොට පටිසෝතේ කියන්නේ ඕක. පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ ඕක. එතකොට මොකද මේ ඔක්කොම ලිහිලා ගියොත් මොකද වෙන්නේ? ගින්න වෙනවා. අර
අර බෝලයක් ගිනි බෝලයක් කැරකෙනවා දැක්කනේ ගිනි වලල්ල ඔබ දැන් සත්‍ය දකිනවා. වලල්ලක් නැති බව දකිනවා. මායාව අවබෝධ වෙනවා. අන්න මාරූපමංච විඥානයේ මායාව අවබෝධ කරනවා. අන්නේ විඥානයේ මායාව අවබෝධ කිරීම තමයි විඥානයේ අනිදස්සන වෙනවා කියන්නේ. ගිනි වලල්ල අනිදස්සනයට යනවා. දැන් ඔබට ගිනි වලල්ලක් තියෙනවා කියන්නේ මෙතන විඥාණයට ඔබ රැවටිලා ඉන්නේ. ඔබේ සිතට ඔබ රැවටිලා ඉන්නේ. ඔබ ඔබේම සිතේ වහලෙක් කිව්වේ ඒකයි. ඔබ සිතට වහල්කම් කරන සිත කියන දේ කරනවා. නමුත් අවසානයේ ඔබට උරුම වන්නේ දුකමයි කිව්වේ ඒකයි. ඔබ සිතේමයි ඔබගේ ගිනි වලල්ල හදපු මායාකරු. ඔබමයි ඒක හදාගත්තේ. ඔබට අද ඒකෙම ගැලවීමක් නැහැ. ඔබ අද දුක් විඳින්නේ මරණයක් කියනවා කියව හිත ඉන්නේ, මැරෙයි කියලා බයේ ඉන්නේ. ඔය ඔක්කොම දෘෂ්ටි. ඔක්කොම දෘෂ්ටිකාන්තාරයක ඔබ මේ ආයි දිව්‍ය ලෝකේකයි, නිරේකයි ඔක්කොම සේරම දෘෂ්ටිකාන්තාරයක තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ මායාවක්, බොරුවක. පටලැවිලා ඉන්නේ. මේකෙන් මිදුනොත් අන්න ඔහු සාන්ත සුවයටපත් වෙනවා. අන්න ලෝතුරු සුවය හම්බ වෙන්නේ මේ ආයතන වලින් මිදුණු කෙනාට. මේ ආයතන ඇතුළේ ඉන්න කෙනා මේවෙන් සැප දුක් වෙනවා. දරුවගෙන් සැප හොයනවා, ගෙවල් වලින් සැප හොයනවා, බඩු මුට්ටු වලින් සැප හොයනවා, සල්ලි වලින් සැප හොයනවා, මුදල් වලින්. මේ ඔක්කොම සැප හොයන්නේ මේ බාහිර දෙයක් තියනවා කියලා අරගෙන. නමුත් ඔක්කොම නැති වුණොත් මොකද වෙන්නේ? දැන් මේ තියෙන එක නැති වෙනකොට දුකයිනේ. මේ දැන් වාහනයක් තියෙන හැප්පිච්ච ගමන් දුකයි. නැන්ද ගියක් තියෙන ඕකේ මොකක් හරි වෙච්ච ගමන් දුකයි. දැන් මට ශරීරයක් තියෙනවා අසනීපයක් වෙච්ච ගමන් දුකයි. ඉතින් ඔය වාහනේ ගෙයි වගේම තමයි ශරීරේ. ඕකත් Tamanටයි දෙකක් නෙමෙයි. එහෙනම් ශරීරේ පොළොවට පස් කරන්න ඕනේ නැහැ නේ. මරණට පස්සේ තියාගන්න එපා. ඕකත් අර බඩු මුට්ටු වගේ එක බඩු මුට්ටුවක් විතරයි. ඕක ලෙඩ වුණාමත් දුකයි. ඕක ලෙඩ වුණාම මොකටද දුක් වෙන්නේ? ඕක ඇත්තටම මේ කතාව ඇත්ත දැනගත්තොත් ඔබට මෙහෙම කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ දුකක්. අන්න ලෝතුරු සුවය කියන්නේ සේරම ආයතන වලින් එන දුක නෙමෙයි. ඒව නැති වෙනකොට දුක එනවා. නමුත් ඒ සැප විඳින එක බොරුවක්. මේ ලෞකික සැපේ මායාවක්. නමුත් ලෝතුරු සුවය කියන්නේ මේ සේරම බොරුවක් කියලා අවබෝධ වුණාම එන්නේ. අන්‍යයට කිසිදාක වෙනස් නොවන සදාතනික සුවයක් දැනෙනවා. සිත මායාව අවබෝධ වුණු දාටයි ඒ සුවය දැනෙන්නේ. අනේ එතන තමයි අපි පෙන්වන්නේ නාම රූප පරිච්ඡේදයේ වෙන තැන බාහිර දෙයක් නැති බව අවබෝධ වෙන තැන සිත මිදෙන තැන අවබෝධ වෙන තැන අනේ මේ කෙනාට මේ ලෝකයක් එහෙම මුකුත් නැහැනේ මේ ඔක්කොම හිතේනේ වැවෙන්නේ ඒව එකක්වත් බාහිර නැහැ චිත්තේ නියත ලෝකෙනේ දැන් මේ කෙනාට මොකද වෙන්නේ දැන් මේ කෙනාගේ ශරීර කූඩුව පොළොවට පස් වෙනකොට ඒ කෙනාට එකයි සුද්ධාවාසයක් තියෙන්නේ ඒකයි එතන සුද්ධාත්මයක් පනවන්නේ ඒකයි සුද්ධාවාසයක් තියෙන්නේ එතන මිනිස්සෙක් නැහැ මිනිස්සයා කියන්නේ ওই දෘෂ්ටි වල ඉන්න කෙනෙකුට. මිනිස්සයා කියන්නේ ඔතන ඔය සැප දුක් විඳින කෙනාට. මිනිස්සයා කියන්නේ මේ මෝහ අන්ධකාරයේ හිරවිච්ච කෙනා, දෘෂ්ටිගතව ඉන්න කෙනා. මිනිස්සෙක් නම් ඒ මිනිස්සයාට ඇත්තටම තියෙන්න ඕනි දිව්‍ය ලෝකයක් තියෙන්න ඕනි, අපායක් තියෙන්න ඕනි, හොඳ කරන්න ඕනි, නරක කරන්න ඕනි, හොඳ වැඩ තියෙනවා, නරක වැඩ තියෙනවා. ඉතින් මිනිස්සයාට ඕවා තියෙනවා. දැන් මිනිස්ස තියෙන මේ දෘෂ්ටියේ ඇත්ත දැකලා ඒකින් සම්පූර්ණයෙන්ම මිදුණු කෙනෙක් කවුද? එයා මිනිස්සෙක්ද? ඉතින් මිනිසෙන් නම් අඬන්න එපා. ඒව නැත්තේ ඇයි එහෙනම්? අන්‍යයා මිනිසෙක් නෙමෙයි. අන්‍යයා දිව්‍ය ස්වභාවයට අභිභාගීම් බ්‍රහ්ම ස්වභාවයට අභිභාගී යා මහා මුනි එහෙම නැත්නම් යා සුද්ධාත්මේ බවට පත් වෙනවා. ඔතන්ට එන එක ලේසි නෑ. ඔතන්ට එන්න බෑ අර කුණු ගොඩ අස් කරනකම්. අර හිතේ තියෙන ඒව හැම එකකම ඇත්ත දකින්න කෙනාට විතරයි ඔතන්ට යන්න පුළුවන්. මරණයක් තියෙන කෙනෙක් කවදාවත් ඔතනට යන්නේ නැහැ. මරණයක් එයා සම්පූර්ණයෙන් මරණේ නැති බව දකින්න ඕනේ. මරණේ සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා මේ සත්‍ය දකිනකොට එයාට දැනෙන්නේ. එයාට ඒක දැනුණු දවසට ඔහු ඒ මරණේ කවදාවත් උඩ අඬන්න හේතු නැහැ. හැබැයි මිනිස්සෙක් අඬන්නේ මැරෙන හින්දානේ. එහෙනම් මිනිස්සෙක් සතුටින් ඉන්නනම් ඒ මරණේ බොරුවක් බව දැක්කොත් විතරයි ඒක කරන්න පුළුවන්. ඒ තාක් යා සදා අමරණීය වෙන්නේ. ඒ සදා දුකක ඉන්නේ. සදා දුකෙන් මිදෙන එකම මඟ තමයි මෙන්න සත්‍ය අවබෝධ වීම. ඒකයි ප්‍රඥා ලෝකේ බුදුන් වහන්සේ පෙන්නේ ආලෝකෝ උදපාදි කියලා. මහා ආලෝකයක් මේ සිතට උපදිනවා කියලා. ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි චක්කුම් උදපාදි කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ මෙන්න මේ කාරණයි. මිත්‍යාව දුරු වෙන තැන ඒ සත්‍ය අවබෝධ වෙන තැන අන්නේ කෙනාට ධම්ම චක්කුසේ අවදි වෙනවා. ඉතින් සිහියෙන් නුවණින්ම මේ දකින්න ඕනි කාරණයක් මේ අපි
ඉදිරිපත් කරපු කාරණාව මනාකොට ඔබට ඇත්තටම මේ තව නැවත නැවත ඔබගේ සිර වුණු තැන් හඳුනා ගනිමින් ඔබටම ඔබගේ ස්වභාවයට මේ කාරණා ඔබ විසින්ම ඔබගේ සිතට පෙන්වා දිය යුතු වෙනවා. එවිට ඔබේ සිතම ඔබට මුදව ගන්න පුළුවන්. ওই සිත අවුවෙලා ඉන්න හිරගෙදරින් ඔබව මිදව ගන්න පුළුවන්. ওই සිත ඔබේ සිතේ වහලෙක් විදිහට හිරකාරයෙක් විදිහට දුක් විඳිනවා. එයාට මරණයක් තියෙනවා. එයා මරබියේ කොයි මොහොතේ හෝ දුකට වැටෙනවා. ඔහුට ගැලවීමක් නැහැ. නමුත් මේ ගැලවීම එකම දේ සත්‍ය අවබෝධ තුලින් පමණයි සිද්ධ වෙන්නේ. ඉතින් ධර්මය නම් ධර්මයමයි, ධර්මය කියන්නේ සත්‍යමයි, සත්‍ය නම් මේ දර්ශනය දැකීමයි. දර්ශනයටපත් වීම ඉතාම වැදගත්. ඉතින් ඒ තුල තමයි සදාස්තනික සෝයක් උට හම්බ වෙන්නේ. ඒතන් සාන්තං, ඒතන් ප්‍රණීතං, යයිද සබ්බ සංඛාර සමතෝ. සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට. ඒමයි සාන්ත, ඒමයි ප්‍රණීත. සබ්බූපති කියන්නේ සියලුම උපදීන අල්ලගත්ත දේවල්. නැවත සකස් නොවන තැනටපත් වෙනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ කියන්නේ ඒකයි. විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන්නේ මේ සිතේට ඇලෙන්නේ නැති තැනයි විරාගය. නැතු මේ අඬන එකක් නෙමෙයි. නිබ්බිදාව කියන්නේ එතනින් කල අයින්ට වෙන එක. ඒකයි